නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඉතින් දහම් කැඩපත පිණිස දහම් සාකච්ඡා රැගෙන අද දවසෙත් ඊටාම දයාවෙන් ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ අපි ඔබ මුණ ගැහෙනවා. ඉතින් ලෝකයේ සුන්දර ප්‍රියමනාප දේවල් නරඹන්න, ඒ පිළිබඳව අහන්න, ඒවා ගැන කියවන්න, කතා කරන්න, අධ්‍යයනය කරන්න අපි මොනතරම් කාලය වෙන් කරනවද? ඉතින් මේ වෙන් කරන හෝරාව භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයෙන් අර්ථවත් වන සුන්දර භූමිය පිළිබඳව අහලා දැනගන්න, දැනුවත් වෙන්න, අනුමෝදන් වෙන්න වෙන් කරගන්න වෙලාවක්. ඉතින් මේ පිණිස පින්වන්ත ඔබ හැමදෙනාම තුනුරුවන පාමුල ඊටාම දයාවෙන් අපි ඒක රාශි කරගන්නවා. පළමුවෙන් ගුරු දෙවිඳුන් වන්දනමාන කරගනිමු. ඒ සමගම අපට අනුකම්පා වෙන්න මේ උතුම් සදහම් සාකච්ඡාව පිණිස අද දවසේ වැඩමවා වදාළ අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ ගරුතර මහා සංඝරුවන දෙපා නැමද ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඒ සමගම අපි සිහිපත් කරගන්නම් අද සදැහැති දායකත්වයේ සම්බන්ධව මීට වසර 5කට පමණ පෙර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ 8 කණ්ඩායමේ අධ්‍යාපනය ලැබූ රත්නපුර බටුගෙදර ප්‍රදේශයේ විසූ 2015 දෙසැම්බර් මාස 8 වන දින දක්ෂිණ අධිවේගී මාර්ගයේ රියනතුරකින් මිය පරලොව යන්නට යෙදුන බියංකා ජයංගී සෙනවිරත්න සොහොයුරියට පුණ්‍යානුමෝදනා කිරීම පිණිස පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ 2008 ශිෂ්‍ය කණ්ඩායමේ පින්වත් සොයිරු සොයිරියන් සදැහැති නායකත්වයේ දරනවා. ඉතින් මේ පින්වන්ත හැමදෙනාමත් කැටුව, පිනැති ඔබ හැමදෙනාමත් කැටුව සදහම් සාකච්ඡා ආරම්භ කරන්න අපි සූදානම් වෙනවා. අපි ස්වාමින්ද්‍රයන් වහන්සේ නැවත වන්දනා කොටගෙන ඒ පිණිස ආරාධනා කරගනිමු. ස්වාමීනි අපට අනුකම්පාවෙන් අද දවසේත් අනුශාසනාවන් සිදු කරනසේක්වා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර අපගේ ගුරු දේවෝත්තමයන් වහන්සේට අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා, එහෙමයි ස්වාමීනි. අපි අට්ඨකනාගර සූත්‍රයේ අද දවසේ අන්තිම කොටස අපි කතා කරන්නේ. මේකෙන් හරි ලස්සනම දෙයක් ඉස්මතු වුණා. එතකොට මේ ධානය කියන ස්වභාවයත්, එහෙමයි. චේතෝ විමුක්ති කියන ස්වභාවයත්, සමාපatti කියන ස්වභාවයත්. එහෙමයි ස්වාමීනි. ඒක මොකද මේ විශාල ආందోලනාත්මක මේ කතා බහකට ලක් වෙච්ච තැනක් මෙතන. එහෙමයි. අර්ථ විකෘති කරමින්, අදහස් වචන විකෘති කරමින් විස්තර කරන තැන්. එහෙයි. අපේ බුද්ධ දේශනාවකින්ම මනාකොට ඉස්මතු වුණා. එහෙමයි ස්වාමීනි. ඒ නිසා අපි යම් මානසික ධර්මතාවයක් බුදු කෙනෙක් තමයි එතකොට දකින්නේ. එහෙමයි. එතකොට දැකලා බුදු කෙනෙක් තමයි ඒවා. එතකොට මේ පවතින ධර්මතාවය මේ ලෝකෙට ඉස්මතු කරන්න පාවිච්චි කරන වචන. ඒතර පාවිච්චි කරන වචනයක් තියෙනවා නම් ඒ වචනේ යම් මීනි අර්ථයක් තියෙනවා. එහෙමයි ස්වාමීනි. එතකොට හැමතිස්සෙම මේ සම්බුද්ධ ශාසනයක මේ උදාර අපි බුද්ධ දේශනාව පුරාවට තියෙන වචනනේ තියෙන. එතකොට ස්වාමීනි බැරි වෙලාවත් ඒ වචනයට වෙනත් අරුතක් දුන්නොත් එහෙම විශාල සිදුවන මේ හානිය විශාල හානියක්. එහෙයි ස්වාමීනි. එතකොට මේ වචනෙට නියම අර්ථය දැන් බුද්ධ ශාසනයේ වචනයක් දෙන්නේ භාග්‍යතුන් වහන්සේනේ. එහෙමයි. වෙන කෙනෙක් නෙවෙයිනේ. එතකොට මේ වචනෙට අර්ථයක් දෙන්නේ කවුද? ශාස්ත්‍රුන් වහන්සේ. එහෙමයි. එතකොට මේ වචනේට අපි වෙන අර්ථයක් දුන්නොත් මොකද වෙන්නේ? දිලෝ මයහපත පිරිස. එහෙමයි. දිවමිනිස් ලෝකයාට මයහපත පිරිස පවතින. ස්වාමීනි සාතුන් වහන්සේ විසරද ඥාණයෙන් දැකවල් වදාළ මේ ගුණාර්ථය විසරද ඥානය සහ දසබල ඥානය. එහෙමයි ස්වාමීනි. දෙකම මත පිහිටලා. එහෙයි. දේශනාවල පැහැදිලිවම තියෙනවනේ.
තථාගතයන් වහන්සේ මේ දිව් මිනිස් ලෝකයේ අතර සිංහනාද කරන්නේ මේ විසරද ඥාන තුල පිහිටලා එහෙමයි. දසබල ඥානයන්ගේ සුසඳිව කියන. එහෙමයි ස්වාමී. එහෙයි. ඒතර හිම පවත්තන ධර්මයක්. එහෙයි. එහෙන් පවත්තන මේ දහම් සකක් අහෝ මේ නිවට අය තමන්ගේ පුද්ගලික මතවේදියට ඒකට අරගෙන සමාජගත කරනවා කියලා කියන්නේ පුදුම අවාසනාවක්. පුදුම අවාසනාවක්. එහෙයි ස්වාමී. අම්මෝ එහෙයි. අර මේ කවුද මං හිතන්නේ ඔය නිගණ්ඨනාථ පුත්තල රැස් කරගන්න පවට වඩා පවක් රැස් කරගන්න. එහෙයි. දේවදත්ත රැස් කරගන්න පවට වඩා පවක් රැස් කරගන්න. එහෙමයි ස්වාමී. ඒ මේ දෙව් මිනිස් ලෝකයාට පොඩි මොහොතක් හරි පැහැදිලා සුගතියට ගෙනියන ධර්මයක් නෙමෙයි. එහෙමයි ස්වාමී. දේතුරු මේ දෙව් මිනිස් ලෝකයා සිත් සතන් කෙලෙස් වලින් නිදහස් කරන ධර්මයක් නේද කොට. එහෙමයි. ඒතර එවන් ධර්මයක අර්ථ විකෘති කරනවා කියලා කියන්නේ සුළුපට පවක් නෙවෙයිනේ. එහෙමයි. එතකොට මෙතනදී අපිට ඉස්මතු කරන්න එතකොට ආනන්දයන් වහන්සේ උත්සාහ කළේ මෙතුම අහපු ප්‍රධාන ප්‍රශ්නේ තමයි සියල්ල දන්නා සියල්ල දකිනා භාග්‍යතුන් වහන්සේ. එතකොට එතුමට සම්පූර්ණ පැහැදිලි අවබෝධයක් තිබුණා. සියල්ල දකින්නේ කවුද? භාග්‍යතුන් වහන්සේ. සියල්ල දන්නේ භාග්‍යතුන් වහන්සේ. ඒ වගේම මනාකොට නොමිදුණු හිත මුදවන්න දක්ෂ වෙන්නේ භාග්‍යතුන් වහන්සේ. ආශ්‍රවයන්ගේ නිදහස් කරවන දක්ෂ වෙන්නේ භාග්‍යතුන් වහන්සේ. නිවනට පමුණවන්න දක්ෂ වෙන්නේ භාග්‍යතුන් වහන්සේ කියන හොඳ අවබෝධයක් තිබුණා. එහෙමයි. අද වගේ එතකොට මේ අර මෝඩකම් වලින් පිරිච්චයි නෙමෙයි. එහෙයි. ඒ නිසා තමයි කිව්වේ සියල්ල දන්නා සියල්ල දකින භාග්‍යතුන් වහන්සේ නොමිදුණු සිත මුදවන්නටත් නිදහස් නොවුණු සිත ආශ්‍රයයන්ගෙන් නිදහස් කරවන්නත් නිවන පිණිස පිහිටවන්නත් එකම එක ධර්මයක් ඒකාන්ත ඍජුවම බලපාන එකම එක ධර්මයක් කියලා දෙන්න කියලා තමයි කිව්වේ. එහෙමයි. ගොඩක් දේවල් උමනාවක් තිබුණේ නැහැ එතකොට. එහෙයි. අවංක අදහසක් තිබුණා. එහෙයි. මොකක්ද අවංක අදහස් කීප එකක් තමයි භාග්‍යතුන් වහන්සේ සියල්ල දන්නවා සියල්ල දකින්නවා කියලා අවබෝධය තිබුණා. ඒක ඇහුවේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ධර්මයක් මට කියන්න. එහෙමයි. කුමද්ද එතකොට අර අර්ථ වශයෙන් උත්තය දැනගෙන තිබුණා නොමිදුණු සිත මුදවන් ධර්මය කියන්නේ භාග්‍යතුන් වහන්සේ දක්ෂයි. එහෙමයි. ආශ්‍රවයන්ගේ නිදහස් කරවන ධර්මය කියන්නේ භාග්‍යතුන් වහන්සේ දක්ෂයි. ඒ වගේම තමයි නිවනට පමුණුවන ධර්මය කියන්නේ භාග්‍යතුන් වහන්සේ දක්ෂයි කියන අදහස අවබෝධය කාට තිබුණේ මේ අට්ටක නාගර වාසී දසම ගෘහපතියට තිබ්බා. එහෙමයි ස්වාමීනි. ඒ නිසා තමයි එකම එක ධර්මයක් ඇහුවේ. එහෙයි. ඊට පස්සේ ආනන්දයන් වහන්සේ පළවෙනි ධානයේ මුල් කරගෙන එතෙන්ට එන විදිහ විස්තර කළා. දෙවෙනි ධානයේ වඩලා තුන්වෙනි ධානයේ වඩලා හතරවෙනි ධානයේ වඩලා ඒ ධාන හතරේම පිහිටලා නොමිදුණු හිත මුදවන ක්‍රමයේ විස්තර කළා. ඒ වගේ මෛත්‍රී චේතෝ විමුක්තිය අරව ධාන මේක විමුක්ති මේ චේතෝ විමුක්තිය උපද්දලා ඒ වගේම කරුණා චේතෝ විමුක්තිය එහෙම නැත්නම් මුදිතා චේතෝ විමුක්තිය එහෙම නැත්නම් උපේක්ෂා චේතෝ විමුක්තිය. එහෙමයි. චේතෝ විමුක්තිය උපද්දලා හිත නිකලස් කරනවා. ඊළඟට තමයි ආකාසානංචායතන සමාපත්තිය උපද්දලා හිත නිකලස් කරනවා. ඊළඟට තමයි කුමක්ද විඥානංචායතන සමාපත්තියක් උපද්දෝලා හිත නිදහස් කරනවා. එතකොට මේ චේතෝ විමුක්ති ධාන සමාපatti උපද්දන හැටිත් අපි විස්තරයතුව කතා කළා. එහෙමයි. ඒතර අද අපිට කතා කරන්න තියෙන මෙතන තමයි අද මේ දේශනාවේ අන්තිම කොටස පුණජපරං ගහපති බික්කු සබ්බසෝ විඥානංචායතනං සමතික්ඛම්. ඒ වගේම පින්වත් ගෘහපතිය කුමද්ද විඥානංචායතන සමාපත්තියක් ඇද්ද ඒක ඉක්මවා යනවා කියනවා. එහෙමයි. දැන් හිතේනේ උපද්දලා තියෙන්නේ. එහෙයි. හිතේ නිදහස් කරපිකෝ ඉක්මවා යනවා. කියන කොහොමද ඉක්මවා යන්නේ? කිසිවක් නැත කියලා මෙනෙහි කිරීමෙන් කියනවා. ඒකත් හරි පුදුමයි. එහෙමයි. එතකොට එයා දැන් බලන්න ඒකට කියනවා ආකින්චඤ්ඤායතනය. ඒකට මොකද්ද කියන්නේ? ආකින්චඤ්ඤායතනය. එහෙයි. එහෙම උපද්දන මානසික ස්වභාවයට කියනවා ආකින්චඤ්ඤායතනය. එතකොට මේ ආකින්චඤ්ඤායතන සමාපත්තිය උපද්දලා කොහොමද ඒක උපද්දන්නේ? එතකොට විඥානංචායතන සමාපatti ඉක්මවා ගිහිල්ලා එයා සිහි කරනවා මොකද්ද? සිහි කරන්නේ කිසිවක් නැතෙච්චරයි මානසිකාරය විතරයි. එහෙමයි ස්වාමීනි. ඒ මානසිකාරය විතරයි. එහෙයි. ඒතර හරි පුදුමයි දැන් බලන්න මේ මානසිකාරය උපද්දලා ඇති කරන මේ මානසික ස්වභාවයට මොකද්ද කියන්නේ? සමාපත්තියක් ඒක. දැන් මේවට කියනවා අරූප සමාපatti කියලා. එහෙමයි. අරවට කියනවා රූප ධානය කියලා.
පළවෙනි ධානය, දෙවෙනි ධානය, තුන්වෙනි ධානය, හතරවෙනි ධානය. ඒවට කියන්නේ රූප සමාධි කියලා. එහෙමයි. රූප ධානය කියලා වචනේ පාවිච්චි කරනවා. රූප ධානය. එහෙයි. මේවට පාවිච්චි කරන්නේ අරූප සමාපatti කියලා. එහෙමයි. අරූප සමාපatti. එහෙමයි ස්වාමීනි. ඒතර අරූප සමාපatti කියලා කියන්නේ ආකාශය අනන්තයි කියලා කියන්නේ ඒකට රූපයක් නැහැනේ. එහෙමයි ස්වාමීනි. විඥානය කියන එකට රූපයක් නැහැ. එහෙයි. ආකින්චඤ්ඤය කියන්නේ කිසිවක් නැහැ කියන රූපයක් නැහැ. ඒ වගේම තොර වෙච්ච සංඥාවක් තමයි හිතේ සිහි කරවන්නේ. ඒ වගේම තමයි රූප සංඥාව හිතින් ඉක්මවා ගිහින් තියෙනවා. දැන් මේ සතර මහා ධාතු වලින් හටගත් රූපේ තියෙනෝනේ. එහෙමයි ස්වාමීනි. ඒතර මේ සතර මහා ධාතු දැන් අපිට දැන් අපේ හිත ඇතුලේ අපි වඩනවා තමන්ගේ රූපේ පිළිබඳ තමන්ගේ හිතේ සංඥාවක් උපදින්න නැති විදිහේ සමාපත්තිය. එහෙමයි. එතකොට මේ සමාපත්තිය තුල ඉන්නකොට එයාගේ පඨවි ආපෝ තේජෝ වායෝ ධාතු සිහිවීමක් නැහැ. ඒ ගෝචර වෙන්නේ නැහැ, සංවේදී වෙන්නේ නැහැ. ඒ මුල්ල උපදින පීඩාව ඒ චිත්තසංත ඒ මානසික සිටුේෂන් එකට දැනෙන්නෙත් නැහැ. එහෙමයි ස්වාමීනි. හරි පුදුමයි. උත්පත්තියේදී ඒවා රාශි වෙන්නේ නැතු යනවා. ඒ විඤ්ඤා ආකාසානංචායතනේ මේ සත්වයා පහළ වෙනකොටත් ඒ ඊට දාලා ලෝකවල තමයි උපදින්නේ. එහෙමයි ස්වාමීනි. ඒතර විස්තර කරනවා ආකාසානංචායතන වැඩියොත් එහෙම ආකාසානංචායතන බ්‍රහ්ම ලෝකයක් තියෙනවා ඒකට. ඒවට කියන්නේ බ්‍රහ්ම ලෝක කියලා. මොකද කාමයෙන් නිදහස් වෙච්ච හිත හදපු අයනේ. විඥානංචායතන සමාපත්තිය වැඩිවොත් විඥානංචායතන බ්‍රහ්ම ලෝකය කියලා කියන පාවිච්චි කරා. එහෙමයි. ආකින්චඤ්ඤායතනේ වැඩිවොත් මේ සමාපත්තිය වල ආකින්චඤ්ඤායතන බ්‍රහ්ම ලෝකෙ උපදින. එහෙයි ස්වාමීනි. භාග්‍යතුන් වහන්සේ දකින්න. එහෙමයි. ඒක කල්ප 60000ක් ආයුෂ. එහෙමයි. මේක වැඩිවල ගියොත් එහෙම. එහෙමයි. එතකොට මේ ලෝකවලට දැන් බුද්ධ ශාසනයක පිළිවෙත් පුරලා තෙරුවන් ගැන පැහැදිලා හිත වඩපු ශ්‍රාවකයෙක් ගියොත් නම් එතකොට යාට සිහිය තියෙනෝනේ. සිහිය පිරෙන්නේ නැහැ ගියාට. සිහිය තියෙනවා. හැබැයි රූප සංඥාව සංවේදී වෙන්නේ. රූපේ සංවේදී වීමක් වෙන්නේ. එහෙමයි. මොකද රූපේ සංවේදී නොවන විදිහට තමයි හිත වඩලා තියෙන්නේ. හරි පුදුමයි. එහෙමයි සර්. රූපේ සංවේදී නොවන විදිහට ඒක දැන් මේ වගේ එකක්. දැන් බලන්න කල්පනා කළා. දැන් සමහර අපිට කායික බරපතල තියෙන පීඩා තියෙන වේදනා සහිත අසනීප හැදුනහම අපි ගෙවල් දොරවල් වලට කොච්චර ආස කරත් දරුවන්ට කොච්චර ආස කරත් අරවස් අරමුණු වෙන්නේ නැහැ නේ අපිට. එහෙමයි ස්වාමීනි. අපිට අරමුණු වෙන්නේ කොහොමද? අර වේදනාවයි අරමුණු වෙන්නේ. ඒ වේදනාව බරපතල නම් බරපතල එකට තමයි මනස සංවේදී වෙන්නේ. එහෙමයි. ඒතර අරව අරමුණු වෙන්නේ නැහැ යාට. එහෙමයි ස්වාමීනි. තේරුණා නේද? දැන් අපි තුන් කොරෝනා වෛරසයෙන් තමන්ගේ හිත සෑහෙන බයෙන් ඇලලී ගියා කියලා. ඒතර අනිත් ඒවා අරමුණු වෙන්නේ නැහැ යාට. ඒ සාමාන්‍ය පොඩි දෙයක් ඒක. එහෙමයි. ඒතර මේවා මේ සමාපatti බරපතල විදිහට වැඩුවට පස්සේ රූපේ අරමුණු වෙන්නේ නැහැ. එහෙමයි. රූපේ අරමුණු වෙන්නේ නැති මානසික ස්වභාවය. ඒතර හිම කෙනෙක් ඒ ලෝකෙට ගිහිල්ලා ධර්මය කියලා අවබෝධ කරවන්න බෑ. එහෙමයි. බුදු කෙනෙක් ඒ නිසා ඒ ලෝකෙට වඩින්නේ. ඒ ලෝකෙට වැඩිලා මොකද ධර්මයේ සංවේදී කරවන්න බෑ යාට. එහෙමයි. සිහිය තියෙන සංවේදී කරවන්න බෑ. එහෙයි. හරි පුදුමයි ඒක. ඒක විස්තර කරන ලස්සන කතාවක් තියෙනවා. මම ඒක පොඩ්ඩක් අන්තිමට කියන්නම් මේ කොටස විස්තර කරලා. අවසරයි ස්වාමීනි. එතකොට අපිට තියෙන මේ සමාපatti වලට සම්බන්ධුනට පස්සේ දිනු කළාට පස්සේ හරි පුදුම මානසික ස්වභාවයක් හදාගන්න එක. එහෙමයි. ඒකයි මේ බුද්ධ ශාසනය හරියට තෙරුවන් සරණේ පිහිටියේ නැත්තම්. අපි ඔය වගේ වැල්වට ආරන් වලට අහුනොත් එහෙම. දැන් ඔය කොච්චර භාවනා ක්‍රම තියෙනවා කියලා විවිධ අය මේ පිම්බෙන හැකිලෙන ක්‍රම ගැන කියන කතා කරනවා. එහෙමයි. ඔයෙන් කොහෙන් කෙලවර කරයිද දන්නේ නැහැ. ඊට පස්සේ මේ ඔය එක දේවල් මේ කියලා මේ රවට්ටන මිනිස්සු ඉන්නවා. ඒගොල්ලෝ ගාව චතුරාර්ය සත්‍යයක් ගැන මේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයක් ගැන කිසිම සඳහනක් කතාවක් නැහැ. එහෙමයි. හැබැයි පුද්ගලික මතය ස්ථිර කරගන්න යම් ධර්මී සූත්‍ර දේශනා ඉස්මතු කරනවා. එහෙමයි. මොකද මේ වගේ දේවල් වලට යොමු වෙච්ච මිනිස්සු අපි දැකලා තියෙනවා තෙරුවන් ගැන කිසි ගෞරවයක් ප්‍රසාදයක් නැහැ. එහෙමයි. මේ චෛත්‍ය වන්දනා බෝධි වන්දනා කියන කිසිම ගෞරවයක් සත්කාරයක් එහෙම ගන්නෑ. ගැරහීමක්මයි තියෙන්නේ. ඊළඟට දෙමව්පියෝ ගැන පවුල ගැන ඥාතීන් ගැන එහෙම කිසිම නැහැ ඒගොල්ලන්ගේ. එහෙයි ස්වාමීනි. ඒතර මේ මිනිසුන්ගේ දියුණුවක් නෙමෙයි ඒක. ආරි භූමිය කියන්නේ එහෙම එකක් නෙමෙයි. එහෙමයි. ආරි භූමිය කියලා කියන්නේ එහෙම එකක් නෙමෙයි. අර නිකලස් බවට පත් වෙච්ච ශ්‍රාවකයා කොහොමද ගිහි ගෙදර රැඳින්නේ නැහැ.
ඒක වෙනම මානසික සිටුේෂන් එකක්. එහෙමයි. එතකොට ඒ රැඳෙන්නේ නැති බව නිකන් ලෝකෙට පෙන්නලා වැඩක් නැහැ තමම රැවටිලා. දැන් මේ ලෝක වලට එහෙම නේද? දැන් බලන්න ගියාට පස්සේ බුදුරුවත් පැටල ධර්ම දේශනා කරන්නේ නැහැ. මොකද ධර්මයේ කිව්වට දුක නම් වූ ආර්ය සත්‍ය මෙයාට සංවේදී වෙන්නේ. කියලා සංවේදී කරවන්න බෑ. කියලා සංවේදී කරවන්න බෑ. හැබැයි මෙහෙන් හිතේ ග්‍රහණය කරලා යම් දෙයක් ගියාද ඒ මානසිකාරයෙන් යාට සමානට ඒ ජීවිත පිරිනොම් පාන්න පුළුවන් කියනවා. ආකාසානංචායතන ලෝකෙට ගියාට පස්සේ විඥානංචායතන ලෝක බාහිර භූමියේ පිහිටලා චතුරාර්ය සත්‍ය විමසලා එහෙමයි ස්වාමීනි. මේක වඩල යන ශ්‍රාවකයෙක් ඉන්නවනම් ඒ කෙනාට පුළුවන් කියන හිත නිකලස් කරගෙන පිරිනුවම් පාන්න. එහෙමයි ස්වාමීනි. ඒතර හරි පුදුම දේවල් තියෙන නිසා මේ හරියට මේ ධර්මයේ අහලා හරියට නිර්වුල් වෙන්න ඕන. නිර්වුල් නැත්නම් පුදුම හානියක් තියෙන. වරදවගෙන, පටලවගෙන මොන හානියක් කරගන්නේ දන්නේ. එහෙමයි ස්වාමීනි. විකාර අදහස්වල මතවාදවල පුදුම භයානකමක් තියෙන්නේ. අපි අපිට ඕන හැටි පුද්ගලික මතවාද අහලා නිකන් මේ ජීවිතේ සැහැල්ලුවෙන් නිකන් පුළුන් කෑව වගේ හිටිය වගේ නෙමෙයි. පුයර බබාලා වගේ. එහෙමයි. රැවටිලා. අන්දරව විඳවන්න ගියාට පස්සේ කල්ප ගාලාන්තරයක්. දැන් මේ වගේ ලෝකෙට ගියොත් එහෙම කොච්චරද? ඒ නිසා හරියට මේ භාවනා කරනවා කියන එක ගැන හරි සැලකිලිමත් වෙන්න ඕනේ. එහෙමයි ස්වාමීනි. හිත වැරද්දට දැන් වඩා ගත්තොත් එහෙම හරි පුදුම භයානකයි. එහෙමයි. හරියට චතුරාර්ය සත්‍ය හිත පිටවන්නේ නැතුව, යෝනිසෝ මනසිකාරය හරියට කරන්නේ නැතුව, තෙරුවන් ගැන හොඳට අවබෝධයෙන් හිත පහදවන්නේ නැතුව, නිකම් මේ විකාර මේ ප්‍රලාප දොඩාගෙන ඒ ඔස්සේ හිත පිටවගෙන ඒ ඔස්සේ හිත වැඩුවොත් එහෙම විශාල හානියක් තියෙනවා. දැන් ආකාසානංචායතන ගියොත් එimhe ආයි කල්ප 20000කට බුදුවරයෙක්වත් දකින්න නැහැ. එහෙමයි. ඊළඟ ලෝකෙට ගියොත් එimhe කල්ප 40000 බුදුවරු දකින්න නැහැ. 40000. එහෙයි ස්වාමීනි. ඒතර බලන්න දැන් අපි හිතමු දැන් මේ කල්ප 92කට පෙර ගියපු කෙනෙක් ආකාසානංචායතන ලෝක බුදුවරු 7 නමක් අහිමි කරගෙන එහෙමයි. මේ කල්ප 92කට පෙර යම් කිසි කෙනෙක් ආකාසානංචායතන ගියා නම්, විඥානංචායතන ගියා නම්, ආකින්චඤ්ඤායතන ගියා නම් ඒ ලෝකවල ආයුෂ 20000යි 20000යි කල්පවලින්. හත් කල්පවලින්. කල්ප 20000යි, කල්ප 40000යි, කල්ප 60000යි බුදුරු 7 නමක්ම දකින්න නැහැ. එහෙමයි. ඊටත් පෙර බුදුරු නැහැ. එහෙමයි ස්වාමීනි. බුදුරු ඉන්න පහළ වෙලා දකින්න නැහැ. ශ්‍රවණයක් නැහැ. ඒකනේ භාගතුන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙච්ච ආරාල කාලාම උද්දකරාම පුත්තේ බලනකොට නැහෙනේ. එහෙමයි. පුදුම අවාසනාවන්තයෝනේ. එහෙයි ස්වාමීනි. ආන්න එකයි කියන්නේ. ඊළඟට තියෙනවා මෙතන විස්තර කරනවා දැන් ওই විදිහට දැන් කිසිවක් නැහැ. ඉතිපටි සංචික්කති. ආකින්චඤ්ඤායතනං උපසම්පජ්ජ විහෙරති. නත් කොහොමද ඒක උපදවගන්නේ? නත්ති කිංචීති. කිසිත් නැහැ, කිසිවක් නැහැ කියලා සිහි කළා ආකින්චඤ්ඤායතන සමාපatti උපදවගෙන වාසය කරනවා. ඒක සමාපත්තිය. එහෙමයි. එන සමාපත්තිය කියන වචනේ විස්තර වෙන්න ඕනොමයි. වෙන ක්‍රමයකට නෙමෙයි. වචන කඩලා ආර්ථ දීලා වැඩක් නැහැ නිකන් මිනිස්සු රවට්ටලා. ඒක රැවටීමක් විතරයි. එහෙමයි. සෝයිතිපටි සංචික්කතර හිතනවා කියනවා අයම්පිකෝ ආකින්චඤ්ඤායතන සමාපatti අபிසංකත. මේ ආකින්චඤ්ඤායතන කියන සමාපත්තිය එහෙනම් හටගත්තු එකක්. කොහොමද හටගත්තේ? විඥානංචායතනෙන් හිත ඈත් කරලා කිසිවක් නැහැ කියලා සිහි කළා මනසේ උපද්දපු එක. එහෙමයි ස්වාමීනි. එහෙම උපද්දපු එකක් නිසා කියන එකට අபிසංකතං කියන වචනේ පාවිච්චි කරනවා. එහෙනම් අபிසංකත කියන වචනේ අර්ථය අල්ලන්නේ කොහොමද අපි? ඔක වචනේ. මොකද්ද වචනේ? අபிසංකතං කියන වචනය. එහෙමයි ස්වාමීනි. ඒ වචනේ අර්ථය අල්ලන්නේ කොහොමද මේකෙන්? කොහොමද විඥානංචායතනය සමාපත්තිය ඉක්මවා ගිහිල්ලා කිසිවක් නැහැ කියලා හිතලා නම් මනසේ ගොඩනගලා තියෙන්නේ අන්නේ මේ හේතු ප්‍රත්‍යයෙන් හටගත් ස්වභාවයට කියන අபிසංකතං කියලා. එහෙමයි ස්වාමීනි. හේතු හදලා තමයි ගත්තේ. ඒක චේතනාත්මකව තමයි නිර්මාණය. බත් චේතනාව. කිසිවක් නැහැ කියලා චේතනාව පහළ කළා තමයි උපද්දන්නේ. ඒ නිසා ඒකට කියනවා අபிසංචේතිත. එහෙමයි ස්වාමීනි. චේතනාවකින් ගොඩනගන නිසා. එහෙනම් ඒ ටික අනිත් හේතු ටික අතහැරියොත් මොකද වෙන්නේ? සමාපත්තිය නැතිලා යනවා. එහෙමයි. එහෙනම් ඒක මොකක්ද එන? අනිත්‍යයි. එහෙමයි ස්වාමීනි. නිරෝධ ධම්මන්ති කියන්නේ මොකක්ද? නැති වෙලා යන ස්වභාවයෙන් යුක්තයි. එහෙයි. ඒතර බලන්න ඔය වචන ටිකේ අර්ථය උක තමයි. එහෙමයි ස්වාමීනි. ඒතර ඔකට වෙන අර්ථයක් දුන්නොත් එහෙම මෙතන විනාශාල හානියක් තියෙනවා. එහෙමයි. ඊට පස්සේ විස්තර කරනවා තදනිච්ච නිරෝධ ධම්මන්ති පජානාති තෝ සත්ත ටිතෝ ආසවානං කයම් පාපුනාති. එතන මොකද වෙන්නේ?
දැන් ওই ටික හිතද්දී දැන් මොකද හිතන්නේ? අபிසංකතං කියලා හිතනවා. අபிසංචේතිතං කියලා හිතනවා. ඒ වගේම තමයි දැන් මේක හටගත්තු එකක් චේතනාත්මක නිර්මාණය වුණේ. ඒ නිසා මේක අනිත්‍යයි, නැති වෙලා යන ස්වභාවයෙන් යුක්තයි, නිරුද්ධ වෙලා යන ස්වභාවයෙන් යුක්තයි කියලා මනසේ සිහි කරනකොට මොකද වෙන්නේ? එතන ඒ උපදුන ධර්මයට හිතේ මනසේ යම් බන්ධනයක් තියෙනවා නම්, රාගයක් තියෙනවා නම්, කැමැත්තක් තියෙනවා නම්, ඒ කැමැත්ත හිතෙන් ප්‍රහාණය වෙනවා. එහෙමයි ස්වාමීනි. ප්‍රහාණය වෙලා මොකද වෙන්නේ? ආශ්‍රවයන්ගෙන් හිත නිදහස් වෙනවා කියලා. අන්න නොමිදුණු හිත මුදවන ක්‍රමයක් ඒක. එහෙයි ස්වාමීනි. බලන්න හරි පුදුමයි. එතකොට මේ කෙලෙස් වලින් නොමිදුණු හිත මුදවන්න පරියාය මේ වෙනකොට 11ක්. ඒ අයහු එකයි ආනන්දයන් වහන්සේ ශාස්ත්‍රුන් වහන්සේගෙන් අසා දැනගත්තු පරියායන් 11ක් දේශනා කළා. එහෙමයි ස්වාමීනි. නොමිදුණු හිත මුදවන. ආශ්‍රවයන්ගේ ෂය නොවුණු හිත නිදහස් කරවන පරියාය. නිවනට පමුණුවන පරියාය. එතකොට මේක ඍජුවම බලපාන පරියායක් කියලා මේක පැහැදිලිවම තියෙනවා. එහෙමයි ස්වාමීනි. එහෙනම් මේක ලස්සන මේ උපක්‍රමශීලී දෙයක් තියෙන හිත කෙලෙසුන්ගේ නිදහස් කරනවා. තමන්ට ඕන හැටි කරන්න බෑ මේක එතකොට. ස්වාමීනි නිරන්තරයෙන් හේතුඵල ධර්ම විමසමින් අනිවාර්යෙන් සසර යන්නෙත් හේතුවකින්, සසරින් නිදහස් කරවන්නෙත් හේතුවකින්. ඒතර මේක හඳුන ගන්න තමයි බුද්ධ ශාසනයේ ශ්‍රාවකයා ශ්‍රද්ධාවන්ත වෙන්න ඕන, දක්ෂ වෙන්න ඕන, ප්‍රඥාවන්ත වෙන්න ඕන. නේද? හරි පුදුම දෙයක් මේ අපේ ජීවිතේ මේ බුද්ධ ශාසනය තුළ නිර්මාණය කරගන්න ඕන. එතනදී අග්‍රම දේ තමයි බුදු කෙනෙක්ගේ අවබෝධයට නැඹුරු වෙච්ච හිත. එහෙමයි ස්වාමීනි. ඒ අවබෝධය ඉස්මතු කරලා දෙන කල්යාණ මිත්‍ර සම්පත්තිය නැඹුරු වෙච්ච හිත. එහෙමයි. මේ දෙක ගොඩ නගනවා නම් බහුල වශයෙන් නැවත ගොඩ නගනවා නම් සසර පුරාවට ওই දෙක තියෙනවා එතකොට අපේ හිතේ. ස්වාමීනි. ඒකත් චේතනාත්මකෝනේ තියෙන එතකොට. ඒතර ඒක බහුල වශයෙන් ගොඩ නැගුවා කියලා කියන්නේ සසර පුරාවට ඔක තියෙනවා කියන්නේ. එයා නිකලස් කරන මාවත හදාගෙන යන්නේ. සසර දුක් ක්ෂය කරන මාවත හදාගෙන යන්නේ. එහෙමයි. ඒතර මේ ධර්ම දාන දෙන පිරිස ඒක තමයි දීලා තියෙන්නේ. එහෙමයි. තේරුණා නේද? ඒ නිකලස් කරවන, විමුක්තියට පත් කරවන, ආර්ය භාවයට පත් කරවන, අර්ථයට ගෙනියන මග විවර කළ දුන්නා. එහෙමයි. කල්යාණ මිත්‍ර සේවනයේ රැඳිව්වා. බුද්ධ ශාසනයේ රඳවලා. එහෙමයි. එතකොට නොමිදුණු හිත මුදවන මාර්ගයේ රඳවලා ඒක නැවත ලෝකෙට දීලා තමන් ඒක පිළිසරණ කරගන්න සසර පුරාවට. එහෙමයි. ස්වාමීනි හරි විස්මිතයි මේ දැන් සාතුන් වහන්සේගේ ධර්මයේ පිළිසරණ කරගත්තේ නැත්නම් සමාධිය වගේ උතුම් අවස්ථාවකටත් හිත ඇලිලා බැඳිලා නවතිනවා ස්වාමී. අනිවාර්යයෙන්. එහෙමයි. අනිවාර්යයෙන්. එහෙයි. ඒතර තේරෙන්නේ මේ හරිම අසිරිමත් දෙයක් මේ. එහෙමයි ස්වාමීනි. ඒතර අපි නිතර තේරුම් ගන්න ඕන කාරණාවක් තියෙනවා. එතකොට මේ නොමිදුණු සිත මුදවන්න, ආශ්‍රයයන්ගෙන් ෂය නොවුණු හිත නිදහස් කරවන්න, එහෙමයි. අනුත්තර වූ යෝගක්ඛේම නම් වූ අනුපත්තංච අනුත්තරං යෝගක්ඛේමං අනුපාපුනාති. ඒ කියන්නේ පත් නොවෙච්ච නිවනට පත් කරවන්න. එහෙමයි. එතකොට මේ යාගේ ජීවිතේ ටික යම් තැනකට ගේන්න ඕන. ගේන්න නැතුව මේක කරන්න බෑ. එහෙමයි. එතකොට ගේන තැන් 11ක් තමයි මේ විස්තර කළේ. එහෙමයි ස්වාමී. එතකොට මේ තැන් 11 එක තැනකට යා එන්න ඕන. එහෙමයි. එතකොට එනකන් තමයි අපි එතකොට මේ කලබල නැතුව අපේ ජීවිතේ සීලය පුරන්න ඕනේ එතෙන්ට. ඒතර සීලය පිරෙන්න. එහෙමයි. මෙතෙන්ට මනස ගේන ලේසි. එක දවසක් සීලය වැඩනට වඩා දවස් 10ක් සීලය වැඩනොත් එහෙම ඒක ගන්න පහසු වෙනවා. ඒක තමයි ස්වභාවය. එහෙමයි. ඒ සාමාන්‍ය ඕනම දෙයක් එහෙමනේ. අපි භාෂාවක් වුණත් ඉගෙන ගන්නකොට කර්මාන්තයක් වුණත් අලුත් තැනකට ගියාට පස්සේ අපිට පළවෙනි දවසේ යමක් මේ දේවල් ටික මෙහෙම කරන්න කිව්වොත් එහෙම ඒක එක දවසක් කළාට පස්සේද අපිට ඒක ලස්සනට පණ පෙවෙන්නේ දවස් 10ක් විතර කරනකොට. 10ක් කළා. අන්න ඒකනේ. ඒක දවස් 10ක් කරපු කෙනාට වඩා ඒකේ අත්දැකීම් තියෙනවා අවුරුද්දක් කරපු කෙනාට. එහෙමයි. ඒතර ඒ කෙනාට හිත පිටවල් ලේසි. ඒ වගේ තමයි සීලය. සීලය, දන් දීම, ඊළඟට මේ තමන්ගේ ජීවිතේ කරුණා මෛත්‍රිය උපේ ගුණධර්ම මේවාර කාලයක් පින හොඳට මේ හිතේ පුරුදු කර මේවට කියනවා 이르දිපාද කියලා. එහෙමයි ස්වාමීනි. එතකොට මේ 이르දිපාද කියන්නේම මේ කාලයක් වැඩෙන්න, ඡන්දය වැඩෙන්න ඕන. එහෙමයි. සිත වැඩෙන්න ඕන. විමර්ශාව වැඩෙන්න ඕන. ඊළඟට වීරිය වැඩෙන්න ඕන.
මේ හතර වැඩෙන්න ඕන. බුද්ධ ශාසනය ගත්තොත් කිටියෙන් කියනවා නම් බුද්ධ ශාසනය මේ හතර තියෙනවා. එහෙමයි ස්වාමීනි. මේ හතර. ඒතර මේ හතරෙන් පණ පෙවෙන්න ඕන හිත. මේ පණ පෙවිච්ච කෙනාට තමයි මේ එතකොට මේ ආශ්‍රවයන්ගේ මුදවන්න මේ තැන් හතරෙන් 10 11න් එහෙකට එන්න පුළුවන් එයාට. එහෙමයි ස්වාමීනි. මේ තැන් 11න් එහෙකට එන්න පුළුවන්. එහෙම නැතුව බෑ. එහෙමයි. එහෙම නැතුව බෑ. ඒතර බලන්න මෙතන ලස්සන කාරණේ බුදුර මේ ආනන්දයන් වහන්සේ දේශනා කළ පින්වත් ගෘහපතිය. ඒතර මේ කියන ආකින්චඤ්ඤායතන සමාපatti උපදවගත්තු කෙනා එතන බැඳෙන එක වළක්වන්න තමයි කියනවා. එතකොට මේක මේක සකස් වෙච්ච එකක්. මේක චේතනාත්මකව හැදුනේ. ඉතින් සකස් වුණා නම් චේතනාත්මකව හැදුණා නම් මේක අනිත්‍යයි. මේක නැති වෙලා යන ස්වභාව, නිරුද්ධ වෙලා යන ස්වභාවයෙන් යුක්තයි කියලා එයා හිතද්දී එහෙමයි. ආශ්‍රවයන්ගේ හිත නිදහස් වෙනවා කියනවා. එහෙම නැත්තම් මොකද වෙන්නේ? එහෙම නැත්තම් විස්තර කරනවා තේන ධම්ම රාගේන තාය ධම්ම නන්දිය. එතන ඒ ආකාසානංචායතන සමාපත්තිය ධර්මයක් නම් ඒ ධර්මයට බැඳිලා ඒකට කැමැත්තෙන් ඉඳලා පංචන්නං ඕරම්භාගියාන සංයෝජනානම් පරික්ඛය ඕරම් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටිච්ච මේ බන්ධන සංයෝජන පහ ගැලවිලා තත්ත පරිනිබ්බායි අනවත්ති ධම්මෝ තස්මා ලෝකා එහෙදි පිරිනොම් පාන්න සුද්ධාවාස බ්‍රහ්ම ලෝකයට යනවා කියනවා. එහෙමයි ස්වාමීනි. ඒ ධර්ම රාගෙ නැති වුනේ නැත්තොත්. එහෙමයි. ඊට පස්සේ විස්තර කළා මෙන්න මේකත් තව සියල්ල දන්නා සියල්ල දකිනා භාග්‍යවත් අරහත් සම්බුදුරජාණන් වහන්සේ වදාළ ඍජුවම නිවනට බලපාන එකම ධර්මයක් වූ මේකත්. එහෙමයි. ඒතර ධම්ම ඔක්කොම කීයක්ද දැන්? ධ්‍යාන හතරෙන් හතර ක්‍රමයක්. එහෙමයි. ඊළඟට චේතෝ විමුක්ති හතරෙන් තව ආකාර හතරක්. කීයද කොහොමද? 8යි. එහෙමයි ස්වාමීනි. ඒතර මෙතන සමාපatti 3කින්. එතකොට කීයද? 11යි. එහෙමයි. නිවනට පමුණුවන මාවත් කීයද? 11ක්. එහෙමයි. ලස්සනයි නේද? එහෙයි ස්වාමීනි. නිවනට පමුණුවන මාවත් 11ක් විවර කළා මේ අට්ටක නාගර සූත්‍රය පුරාවට. එහෙමයි. එතකොට මම කිව්වර මේ විඥානංචායතන ගැන මේ ආකින්චඤ්ඤායතන ගැන ලස්සන විස්තරයක් තියෙනවා. මේකේ හරි ලස්සන තැනක් තියෙන පරිනිබ්බාන සූත්‍රයේ. ඒ දවස්වල මේ විස්තර කරනවා මේ ආලාර කාලාම කියන කෙනා. එතකොට මේ ආකින්චඤ්ඤායතන වඩපු කෙනෙක්. එහෙමයි ස්වාමීනි. ත්‍යාගාවට තමයි අපගේ බෝසතාණන් වහන්සේ මුලින්ම ගියේ. ආලාර කාලාම ගාවට. එහෙමයි. මේ ආලාර කාලමයන්ගේ ශ්‍රාවකෝ පුක්කුස කියලා මල්ල පුත්‍රයෙක් හිටියා. කුසිනාරානුවර ඉඳලා පාවානුවරට දැන් යන ගම. ඒතකොට මේ පුක්කුස මල්ල පුත්‍ර එක්තරා රුක් සෙවණක මේ භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නවා දැකලා එතෙන්ට ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේට කතා බහ කරලා වන්දනා කරලා එකත් පසක හිටපු බුදුරජාණන් වහන්සේට කියනවා ස්වාමීනි ආශ්චර්යයි. ස්වාමීනි අද්භූතයි. ස්වාමීනි මේ පැවිදි උතුමෝ ඒකාන්තයෙන් සංසිඳී ගිය විහරණයකින් වාසය කරනවා. එහෙමයි. ස්වාමීනි මේක පෙර සිදු වෙච්ච දෙයක් කිව්වා. ආලාර කාලාමතේ මේ දීර්ඝ මාර්ගයකට මේ ඇවිල්ලා දිවා විහරණය පිණිස එක්තරා අවස්ථාවක එක්තරා රුක් සෙවණක හිටියා කිව්වා. එහෙමයි. ඉතින් ඒ ස්වාමීන් ගැල් 500ක් පමණ ආරාල කාලාම හිටපු තැනින් ගිහිලා තියෙනවා කිව්වා. ගැල් 500ක් විතර. කරත්ත 500ක් කියන්නේ කොච්චරද? කාර් 500ක් කියලා කියන්නේ. එහෙයි ස්වාමීනි. ඉතින් ස්වාමීන් එක්තරා පුරුෂයෙක් ගැල් 500 පසුපසින් ඇවිල්ලා ආලාර කාලාම යම් තැනක හිටියද දැන් ගැල් 500 යන්න කොච්චර වෙලා කියයිද නේ? අපි හිතුවත් එහෙම අපිට දැන් කාර් 500ක් කියන්නේ. එහෙයි ස්වාමීනි. ඊට වඩා හිමින්නේ ගැල් 500 යන්නේ. එහෙයි. එතකොට පිටිපස්සෙන් ආව මිනිස්සෙක් ආලාර කාලාම ගාවට ඇවිල්ලා ආලාර කාලාමට කියනවා හිමියනි ගැල් කරත්ත 500ක් පමණ ඉක්ම යනවා දැක්කද කියලා ඇහුවා කියනවා. අනේ මම දැක්කේ නෑ කිව්වා කියනවා. තමන් ගාවෙන් ගිහපු කරත්ත 500. කවුද මේ කියන්නේ? ආලාර කාලාම. මම නම් දැක්කේ නෑ. කිම හිමියනි ශබ්දයක්වත් ඇසුනේ නැද්ද? මට නම් ශබ්දයක්වත් ඇහුන්නේ නෑ. එහෙමයි. කිම හිමියනි ඔබ සැතපී හිටියාද? ආශ්මතම් සැතපී හිටියෙත් නෑ කියනවා.
හිම හිමියනි ඔබ සිහියෙන්ද හිටියේ දැනුවත්වද හිටියේ? මං සිහියෙන් හිටියේ. මේ දැන් කවුද මේ කියන්නේ? ආලාර කාලා. කාටද කියන්නේ? අර කරත්ත 500න් ආපු පිටිපස්සෙන් ආපු මිනිස්සයාට. එහෙමයි. හිමියනි ඒ ඔබ දැනුවත්ව අවදිව වාඩි වී සිටියදී දැන් සිහියෙන් ඉඳලා තියෙන්නේ. එහෙමයි. දැනුවත්ව ඉඳලා තියෙන්නේ. වාඩි වෙලා ඉඳලා තියෙන්නේ. හැබැයි ඔබ අසලින් ගියපු 500 පමණ කරත්ත දැකලත් නැහැ. ඒ වගේම තමයි හඬ ඇහිලත් නැහැ. හඬ ඇහිලත් නැහැ. නමුත් හිමියනි ඔබේ සංගල සිවුර දූවිල්ලෙන් තෙමිලා ගිහිල්ලා නේ. එසේ ආයස්මතුනි කියලා ආලාර කාලාම උත්තර දුන්නා කියනවා. එහෙමයි. ඒතර දූවිල්ලෙන් සම්පූර්ණ සංගල සිවුර තෙමිලා. හැබැයි ඇස් දෙකට පෙන්නේ නැහැ. කන් දෙකට සද්දයක්වත් ඇහිලා නැහැ. එහෙනම් මොකද්ද බරපතල? මේ ආලාර කාලාම සමවැදිච්ච සමාධිය තමයි මේ ආකින්චඤ්ඤායතන. එහෙමයි ස්වාමීනි. මොන ආකින්චඤ්ඤායතන බරපතලකම. කොහොමද සමාපත්තියක තියෙන අසිරිය? ස්වාමීනි. සුන්දරත්වය. ඔන්න සමාපatti බලේ. මේ සමහර වෙලේ අදලත් ඉන්නවා කියන සමහර සාදුවරු වඩලා තියෙන සමාපatti වඩන කට්ටිය. එහෙමයි. ඇස් දෙකත් අරගෙන ඉන්නවා කියන එහෙම මොකුත් පේන්නේ නැහැ. ඇස් දෙක අරගෙන. ඒත් මම කල්පනා කළා ඒ කාලේ කෙසේ ඇත්ද? ඒත් බලන්න මේ සමාපatti වැඩුවට පස්සේ ඇහැ ගාව තියෙන රූපය සංවේදී වෙන්නේ ඇස් අරගෙන හිටියත්. ඇස් අරගෙන ඉන්නවා රූපේ සංවේදී නේ. එහෙමයි. තේරුණානේ? ශබ්ද ඇහෙනවා ශබ්දේ සංවේදී නේ. අන්න සමාපatti. ස්වාමීනි දැන් අපි කොච්චර කලබලයටපත් කරනවද වටපිටාවේ තියෙන රූපේකින් එහෙමයි ශබ්දයකින්. එහෙනම් දැන් තේරෙනවනේ ඒකත් මේ හේතු නිසා වෙන එකක් කියලා. එහෙමයි. එහෙනම් මේ සමාපatti ඉපදෙවුණ එක වෙන්නේ. එහෙමයි. හරි පුදුමයි එතකොට නේද? එහෙයි. ඉතින් ස්වාමීනි ඊට පස්සේ දැන් අර මේ පුක්කුස මල්ල කියනවා මල්ල පුත්‍ර කියනවා මේ ඉතින් ස්වාමීනි මේ පුරුෂයාට මෙහෙම හිතුණා කියනවා. කාටද? අර ගැල් කරත්ත 500න් ආ පුරුෂයාට මෙහෙම හිතුණා කියනවා. බවත්නි ඒකාන්තෙන් ආශ්චර්යයි බවත්නි ඒකාන්තෙන් අద్භූතයි බවත්නි ඒකාන්තෙන් පැවිදි උතුමෝ මිතරම් සංසිදී ගිය විහරණයන්ගෙන් යුක්ත වෙනවාද කියලා. ඇයි? දූවිල්ලෙන් ඇඟ වෙහි යද්දිත් තමන් ගාවෙන් ගිය ගල් කරත්ත 500ක් දැකලත් නැහැ හඬ ඇහිලත් නැති සමාපත්තිය. එතකොට ඒ කාරණේ කොහොම හරි මේ පුක්කුස මල්ලට ආලාර කාලාම කියලා තියෙනවා. එතකොට දැන් එයාගේ ශ්‍රාවකෙක් එතකොට මේ පුක්කුස මල්ල කියලා කියන්නේ. යම් තැනක නම් දැනුවත් වෙලා ඉඳිද්දි අවදිව හිඳිද්දි හිටගෙන වාඩි වෙලා ඉඳිද්දි ගල් කරත්තක 500ක් දැකලත් නැහැ හඬ අහලත් නැහැ. ස්වාමීනි ආලාර කාර්යයන් කෙරෙහි මන් තුල ওই විදිය ප්‍රසාදයක් තියෙනවා කියලා කවුද කිව්වේ? පුක්කුස මල්ල කියන කෙනා කිව්වා. ඊට පස්සේ කියනවා මේ එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා දැන් උන භාග්‍යතුන් වහන්සේගේ අසරිය. එහෙමයි. දැන් මේ පොඩි සමාපත්තියක අසරියනේ. එහෙමයි. කෙලෙස් සහිත කෙනෙක්ගේ තෙරුවන් සරණට නොපැමිණි කෙනෙක්ගේ සමාපත්තිය. කෙලෙස් නැති වෙන වැඩ පිළිවෙල එයා දන්නේ නැහැ. තෙරුවන් සරණ පිහිටලා නැහැ. එහෙසම්. එතකොට මේ භාග්‍යතුන් වහන්සේ මොන ගෙහෙන්න පෙර මෙන්න මේ සිදුවීම් සිදු වෙලා තියෙන්නේ. එහෙමයි. පුක්කුසේනි මේ ගැන කුමක්ද හිතන්නේ කියලා භාග්‍යතුන් වහන්සේ ඇහුවා. අසීරු දේ වෙන්නේ දුර්ලභ දේ වෙන්නේ දුෂ්කර දේ වෙන්නේ කුමක්ද කියලා ඔබම කියන්න කිව්වා. යමෙක් දැනුවත්ව අවදියෙන් සිටියදී 500ක් පමණ වූ ගැල් කරත්ත ළඟින් ඉක්ම යද්දී ඒක නොදැකීමද හඬ නොඇසීමද එහෙම නැත්නම් යමෙක් දැනුවත්ව අවදියෙන් සිටියදී අහස ගොරවමි දානානිපාත වැහි වහිද්දී හෙනහඬ පුපුරද්දී විදුලි කොටද්දී ඒක නොසා ඉන්නවනම් ওই දෙකෙන් වඩා බලවත් මොන සමාපත්තියද කියලා ඇහුවා. එහෙමයි ස්වාමීනි. අනේ ස්වාමීනි ගැල් 500 පැත්තකින් තිබිච්චා කිව්වා. ස්වාමීනි ගැල් 500ක් වේවා 600ක් වේවා 700ක් වේවා 800ක් වේවා 900ක් වේවා 1000ක් වේවා 10000ක් වේවා ඒක පැත්තකින් තිබිච්චාවේ කිව්වා. ඒක මොකද්ද කියලා ඇහුවා. අනේ ස්වාමීනි ඊට වඩා බරපතලයි යම් කිසි කෙනෙක් දැනුවත් වෙදිද්දි සිහිනුත් ඉදිද්දි අහස ගුරවද්දි දාරානිපාත වැහි වහිද්දි විදුලි කොට මේ කොටද්දි මහා හෙනහඬ පුපුරද්දි ඒක අහන්න නැත්නම් ඒක දකින්න නැත්නම් ඒකනේ දුෂ්කර දේ කිව්වා. ඒක තමයි වඩා දුර්ලභ දේ කිව්වා ස්වාමීනි.
ඒතර බලන්න සමහර කට්ටියට මේ බුද්ධ ශාසනයේ පහදින විවිධ ක්‍රම. දැන් මෙයා පුක්කුස මල්ල පහදින මොන ක්‍රම වලටද? සමාපatti වලට. ප්‍රඥාවට නෙමෙයි එතකොට. සමාපatti වලට. පුක්කුසේන දැන් විස්තරය කියන. පුක්කුසේන එක් සමයක මම ආතුමාවේ පිදුරු කුටියක වාසය කළා. ඒ කාලේ වැස්ස වහිද්දී අහස ගුගුරෝමින් ධාරානිපාත වැස්ස ඇදහැලෙද්දී විදුලිය කොටද්දී මහා එනහඬ පිපුරුවගෙන. ඒ පිදුරු කුටිය අසල සොයුරු ගොවියන් දෙන්නේ ඒ වගේම ගවයන් 4 දෙනෙක් නැහුණා කියනවා. ඒකට මැරුණා කියනවා. සීසාසා ඉඳලා තියෙනවා. ඒ වෙලාවේ මේ මහා එනහඬ පුපුරවලා මේ වැහැලා තියෙනවා. විදුලි කොටලා. එකල්ලි පුක්කුසේනි ආතුමාවේ මහා ජන සමූහයා නික්මැවිල්ලා සහෝදර ගොවියන් දෙන්නයි ගවයන් 4 දෙනයි යම් තැනක මැරී සිටියාද තෙන්ටම කට්ටිය එකතු වෙලා හිටියා කියනවා. පුක්කුසේනි ඒලාවේ මම පිදුරු කුටියෙන් එළියට ඇවිල්ලා දැන් මේ හොඳ දොර දාගෙන ජාබු ගන්නේ පිදුරු කුටියක. වටෙත් පිදුරු උඩත් පිදුරු. අනේ අපි ශාස්ත්‍රුණාස වැඩ හිටපු තැන්. එහෙමයි ස්වාමීනි. පුදුම දෙයක් නේ. දැන් අච්චර ජේතවනාරාමේ සත්මහා ප්‍රාසාද තියෙද්දි දැන් මේ පිදුරු කුටියක ඉන්න. එහෙමයි ස්වාමීනි. පිදුරු කුටියේ දොරටු එලිමහනේ සක්මන් කළා කියන. එකල්ලි පුක්කුසිනේ මහා ජනයා අතර සිටි එක්තරා පුරුෂයෙක් මම යම් තැනක සක්මන් කළාද එතනට ආවා කියන. ඇවිල්ලා මාහට සකසා වන්දනා කළා හිටගෙන ඇහුව කියනවා ආයුෂ්මතු මේ මහා ජනකා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඇහුව කියනවා වන්දනා කළාට පස්සේ ආයුෂ්මතුන් ඇයි මේ මෙච්චර මහා ජනකායක් ඇයි කියලා. ඊට පස්සේ කියනවා ඒ දැන් ස්වාමීනි මේ අකාල මහා වැස්සක් වැස්සනේ. අහස මේ පිපුරුව මේ අකුණු ගැහුවනේ. මහා වැසි ඇදහැළුණනේ. ඒතර විදුලි කොටනකොට එනහඬ පුපුරලා ඒ සහෝදරයෝ දෙන්නයි ඒ වගේම තමයි 4 දෙනා මේ ගොවියෝ මේ ගොන්නු 4 දෙනා ඔක්කොම මැරුණානේ. එහෙමයි. එතකොට ඒ ජනය රැස් වෙලා ඉන්නේ මේ ඒක බලන්න ඔය ඔබ වහන්සේ දන්නේ නැද්ද කියලා ඇහුවා. එහෙමයි. ඔබ වහන්සේ ඒක දන්නේ නැද්ද කියලා ඇහුවා. ආයෙ ඊට පස්සේ කිව්වා මේ ආයෙත් මම ඔබ වහන්සේ කොහෙද හිටියේ කියලා ඇහුවා. ආයෙත් මම මෙතන තමයි හිටියේ. ඉතින් කිම ස්වාමීනි නොදැක්කද ඒක? මම දැක්කේ නෑ ඒක. එහෙමයි. මොනස් භාගතුන් වහන්සේගේ සමාපත්තිය. එහෙමයි ස්වාමී. ඊට පස්සේ කිම ස්වාමීනි මහා එනහඬ පුපුරන ඔබ වහන්සේට ඇහුන්නේ නැද්ද? ආයුෂ්මත මම හඬ නොඇසුෙමි. එහෙමයි. කිම ස්වාමීනි සැතපී සිටියාද? නේ මම සැතපී සිටියේ නෑ කිව්වා. කිම ස්වාමීනි දැනුවත්ද සිටියේ? ඒ මම සිහියෙන් තමයි හිටියේ. එහෙමයි. හැබැයි සිහියෙන් ඉන්නවා හඬ ඇහෙන්නේ. එහෙමයි. එනහඬ පුපුරන මහා ධාරා නිපාත වෙයි ඇහින්නේ. ඒ නිකලස් බව. එහෙමයි. ඒතර අර ආශ්‍රව සහිත ආකින්චඤ්ඤායතන සමාපත්තිය ගල් කරත්ත 500ක් යනව දැක්කේ නෑ හඬ ඇහුන්නේ එච්චරයි. මේ හෙනහඬ පුපුරද්දි ඒ නික්ලේශී බව. එහෙමයි ස්වාමී. බුදු සිතක තියෙන නික්ලේශී බව අසරේ. එවන් ශාස්ත්‍රූත්වය. ත්‍රිවන් ශාස්ත්‍රූත්වයේ පිහිටලා තමයි මේ ධ්‍යාන සමාධි සමාපatti විස්තර කරන්නේ. එහෙමයි. නිවන් මගට ඍජුවම බලපාන මේ පිරිසිදු නිර්මල එතකොට මේ දහම් මඟ විවර කරන්නේ ඒ ශාස්ත්‍රුණාංශ. එහෙමයි. අහෝ මෙවන් අසිරිමත් වූ සුන්දර වූ නිර්මල වූ පිවිතුරු අවබෝධයකටත් අපිට මේ ජීවිතේ හිත පහදව ගන්න බැරි වුණොත් එහෙම මොනතරම් අවාසනාවක්ද? එහෙමයි ස්වාමීනි. ඊළඟ ඒ අවාසනාවෙන් ගලවන මේ දෙව් මිනිස් ලෝකයා ගලවන මේ උදාාර පුණ්‍ය නිදානයක් මේ ධර්ම දේශනාව. එහෙම නේද? එහෙමයි. දැන් මේ වගේ කරුණු අහන්නනේ ඒ වගේ අවාසනාවන්ත කරුණු වලින් මිදෙන්නේ මේ ප්‍රඥාවන්ත වෙන්නේ දෙව් මිනිස් ලෝකේ අනුශාසනී ප්‍රාතිහාරයෙන්මනේ. එහෙමයි සර්. නැත්තම් අර මෝඩකම් වල එලි ගැලි යන්න ඕන තැන් වලත් යනවා නොයන්න ඕන තැන් වලත් යනවා ඇසිය යුතු දේත් අසනවා නොඇසිය යුතු දේත් අසනවා. සේවනයේ කළ යුතු කෙනා සේවනය කරනවා සේවනයේ නොකළ යුතු කෙනා සේවනය කරන්නේ කුමක් වෙනකන්ද? අනුශාසනී ප්‍රාතිහාර ඉස්මතු වෙනකම් විතරයි. එහෙමයි සර්. අර්ථයෙන් යුතු ධර්මයෙන් යුතු මේ මනාකොට දේශනා කරපු මේ සම්බුද්ධ ශාසනයේ මේ අනුශාසනී ප්‍රාතිහාර වෙනකම් විතරයි. බලන්න පුක්කුස මල්ල පැහැදිලා හිටියේ ආලාර කාලාමට මේ වෙනකම් විතරයි. එහෙමයි ස්වාමීනි. හැබැයි යම් මොහොතක
මේක දැනගන්න ලැබුණද කියනවා අනේ ස්වාමීනි ඒ ඔබ වහන්සේගේ දැනුවත් අවදිව සිටියේදී වැසි වසන කල්ලි අහස ගුගුරවා මහවැසි ඇදහැල්ලන කල්ලි විදුලි කොටන කල්ලි මහා එනහඬ පුපුරද්දිත් නොදැක්කේද නොඇසුවේද කියලා අහනවා. එසේ ස්වාමීනි කියනවා. එසේ ආශ්මත කියනවා. ඊට පස්සේ කුක්කුසහට මේ අදහස ඇතුණාගෙන බවත්නි ඒකාන්තයෙන් ආශ්චර්යයිනේ. බවත්නි ඒකාන්තයෙන් අద్භූතයිනේ. ඒකාන්තයෙන් පැවිදි උතුමන් සංසිදී ගිය විහරණයකින් යුක්තයි. යම් තැනක දැනුවත් අවදියෙන් සිටින විට වැඩ සිටින කල්ලි අහස ගුගුරවද්දී මහා වැසි ඇදහැලෙද්දී විදුලි කොටද්දී මහා හඬ පුපුරද්දී නොදකිනව නම් නොඅසනව නම් අහෝ ඒ ශ්‍රමණයන් වහන්සේමයි ආශ්චර්යය කියලා මොකද වුනේ උදාර පැහැදීමක් පහළ කළා කියන. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ මෙසේ වදාළ කල්ලි පුක්කුස මල්ල භාග්‍යතුන් වහන්සේට කියන ස්වාමීනි ආලාර කාලාම කිරී යම් පැහැදීමක් මාතල තිබුණාද? අහෝ ස්වාමීනි දැන් මට ඒක නැති වුණා කියනවා. එහෙයි ස්වාමීනි. මම මේ මහා සුළඟේ පිඹ හැරියා කියලා කියනවා. නදියේ වේගවත් ජල පහරේ මම ඒක පහ කොට හැරියා කියනවා. එක්කනේ සරණ අතහැරපෙටි වැරදි සරණ. ස්වාමීනි තා මනහරයි ස්වාමීනි තා මනහරයි ස්වාමීනි එක මේ වගේ දෙයක් යටට හරවපු දෙයක් උඩට හැරෙව්වා වගේ ස්වාමීනි. ස්වාමීනි මම් මුලා වූ කෙනෙකුට හරිමඟ පෙන්නුවා වගේ ස්වාමීනි. ඒ වගේ ඇස්සැත්තවුන් රූප දකින්න අඳුරේ තෙල් පහනක් දැල්ලුවා වගේ ස්වාමීනි. අනේ ස්වාමීනි අද ඉඳන් මම භාග්‍යතුන් වහන්සේ සරණ යනවා. ධර්මයේ සරණ යනවා ශ්‍රාවක සංඝ රත්න සරණ යනවා. දිවිහිමියෙන් තෙරුවන් සරණ ගිය උපාසකෙක් වශයෙන් මං සලකන සීක්වා කියලා පුක්කු සරණ ගියා. එහෙමයි ස්වාමීනි. වැරදි සරණෙන් මිදහස් වුණා. එහෙයි. මේ බලන්න නිහතමානීව. එහෙයි. අද මෙතෙන්ට එන්න බැරි ගමනේ තියෙන්නේ. ඒ වගේම තමයි මේ අට්ඨකනාගර සූත්‍රවලදී වෙද්දී දසම ගෘහපතියා ආනන්දයන් වහන්සේට පහදිනවා. කියනවා හරි පුදුම ලස්සන කාරණාවක් කියන මෙසේ වදාළට පස්සේ දසම ගෘහපතිය කියන ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ මම මේ එකම නිදානයක් සොයන්නා වූ පුරුෂයෙක්. එක නිදානයක් කියන මං හිව්වේ. එහෙමයි ස්වාමීනි. අනේ ස්වාමීනි මට එකවර නිදාන 11කට මඟ පෙන්වන්නේ කොහොමද යාට ආපු දාන්නේ? එහෙමයි. එකම යාට තේරෙන්නේ මේක නිදානයක් වගේ. එහෙයි ස්වාමීනි. ඒතර මේ නිදානයක් පෙන්වලා දෙන්නේ ධර්ම දානේ. එහෙයි. මේක තමයි නියම නිදානේ. එහෙමයි. අඥානකම නිසායි මේ ලෝකයට මේක නිදානයක් කියලා තේරෙන්නේ නැත්තේ. ඉතින් තේරෙන්නේ නැති අඥාන ලෝකෙට අපි කුමක්ද කළ යුත්තේ? මේක නැවත නැවත ඉස්මතු කර නියම නිදානේ පෙන්වන්න ඕන. ඒක තමයි අනුකම්පා ඇති අපි කරන්න ඕන දෙව් මිනිස් ලෝකයට. මේක තමයි බුද්ධ ශාසනය බබලවන ක්‍රමය. එහෙනම් මේ ධර්ම දානය දෙමින් මේ බුද්ධ ශාසනය බබලවන්නේ. නිදානේකුයි පෙන්නලා දෙන්නේ. එහෙමයි. ඒතර Taman නිදානේ නියම නිදානේ පෙන්නුවොත් Tamanට නියම නිදානේ මුණ ගැස්සයි. නියම සරණේ පිහිටියොත් Taman නියම සරණේ පිහිටන්න උපකාර සැලසේ. නියම මිත්‍රත්වයේ පිහිටියොත් නියම මිත්‍රත්වයේ පිහිටන්න උපකාර සැලසේ. ස්වාමීනි අන්නේ වගේ මම එකම අමෘත ద్వාරයක් ඔයමින් හිටියා. ස්වාමීනි එකවර මට අමෘත ద్వාර 11ක් කණේ ලැබුණා නෙම. එහෙමයි. ස්වාමීනි පුරුෂයෙකුට දොරටු 11ක් ඇති නිවසක් ලැබෙනවා. ඉතින් මේ නිවස ගිනි ඇවිල්ලා ගත් විට එක එක දොරටුවෙන් සුවසේ යන්න පුළුවන් කියනවා. මෙයාට ඇතිවෙච්ච උපමාව. එහෙමයි. ගිනි ගන්න ගියකින් දොරටු 11ක් තියෙනකොට ඕන දොරටුවකින් යන්න පුළුවන් කියනවා. ඒ වගේ ස්වාමීනි ජාති ජරා ව්‍යාධි මරණ වලින් ගිනි ගන්න මට දැන් දොරටු 11ක් තියෙනවා කියනවා. කොච්චර ලස්සනයිද නේ? එහෙමයි ස්වාමීනි. ස්වාමීනි අන්නේ අයුරින් මට මේ 11 අමා දොරටුවෙන් එක් අමා දොරටුවෙන් යහපත් සලස ගන්න පුළුවන්. අනේ ස්වාමීනි අන්න තීර්ථයකයන් නම් තමන්ගේ ආචාර්යවරුන් හට ධනයක් දෙනවා කියනවා. ධනෙ හොයනවා කියනවා ආචාර්යවරුන් හට. එහෙමයි. හරි පුදුම අන්නේ තීර්ථකේ මොකද්ද කරනවා කියන්නේ? ඒ අන්නේති වැරදි ධර්මයක් දුන්නත් එහෙමයි. ඒ ආචාර්යවරුන්ට ආචාර්ය ධනයක් හොයනවා කියනවා. මේ ආචාර්යවරුන්ට මම මොනවා හරි දෙන්න ඕන කියලා. ඉතින් එහිමිකේ මට මේ නිවන් මඟ 11 දොරටුවක් විවර කරපු ආනන්දයන් වහන්සේට කෙසේනම් මොනවා හරි පූජා නොකර ඉන්නද කියලා අහනවා. එහෙමයි ස්වාමීනි. ඉතින් අට්ඨකනාගර දසම ගෘහපතියා පාටලීපුත්‍ර නුවරද ඒ වගේම විශාලා මහනුවරද වැඩ සිටි භික්ෂුන්ගේ ඔක්කොම රැස් කරවලා මේ ධර්ම ප්‍රීතියෙන් ප්‍රණීත භෝජනේ සැතප්පුවා කියන.
එතකොට ඒක කරලා ඉවරලා එක් භික්ෂුන් වහන්සේලාට සිවුරු පිරිත වස්ත්‍ර පූජා කළා කියනවා. එහෙමයි. ආයුෂ්මත් ආනන්දයන් වහන්සේට 3 සිවුරු පූජා කළා කියනවා. එහෙමයි. හරි පුදුමයි. එතකොට එතන විශේෂත්වනේ බලන්න. අනිත් භික්ෂුන් වහන්සේලාට වස්ත්‍ර පූජා කළා, තමන්ට ධර්ම දාන දුන්නොත් මෙයාට 3 සිවුරු පූජා කළා. එහෙමයි. ඊළඟට කියනවා ආනන්දයන් වහන්සේට කාමර 500කින් යුතු විහාරයක් හදලා පූජා කළා කියලා. ගුරු පූජාවක් විදියට. එහෙමයි. හරි අසිරිමත්. එහෙමයි ස්වාමී. බලන්න ඔන්න බලන්න මේ දැන් දසම ගෘහපතියා නිවන් මාර්ගට එක දොරටුවක් හොයාගෙන ඇවිල්ලා දොරටු 11කින් අභිෂේක ලැබුවා. එහෙමයි. බලන්න මේ අනුශාසනී ප්‍රාතිහාර්යක තියෙන ආශ්චර්යය. සත්පුරුෂයෙක් බිහි වුණා මේ මිහිත් මත. එහෙමයි ස්වාමී. ඉතින් මේ සත්පුරුෂයෙක් මේ මත බිහි කරන්නේ කුමක් තුළින්ද? අනුශාසනා ප්‍රාතිහාර්යය. එහෙනම් මේ ධර්ම දාන දෙන පිරිස සතුටු වෙන්න එහෙනම් මේ අනුශාසනා ප්‍රාතිහාර්යදී පවත්තමින් දෙව් මිනිස් ලෝකයාට මේ සත්පුරුෂ ජනී ජනයා බිහි කරමින් මේ රැස් කර ගන්න උදාර පින සසර පුරාවට තමන්ගේ ජීවිතේ සත්පුරුෂ ඇසුර ලබන්න සත්පුරුෂ භවයේ පිහිටන්නත් අමා නිවනින් සැනසෙන්නත් මේ පින ඒකසේ හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. ඉතින් මෙහි මත සත්පුරුෂයන් බිහි කරවන භාග්‍යවතුන් වහන්සේගේ අනුශාසනීය ප්‍රාතිහාර්ය අද දවසෙත් අපේ පින්වත් ස්වාමීන් වහන්සේ පෙන්වා වදාලා ඒ අපට අනුකම්පා ඇති පූජනීය මහා සංඝරත්නය අපි හැමදෙනාම ආදර ගෞරවයෙන් වන්දනමාන කරගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි පුණ්‍යානුමෝදනාව සිදු කරන මොහොතයි උදා වූයේ අපට අනුකම්පාවෙන් පුණ්‍යානුමෝදනාවත් සිදු කරනසේක්වා. අවසරයි ස්වාමීනි. පින්වත්නි අද දින දහම් කැඩපත ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ 2008 ශිෂ්‍ය කණ්ඩායමේ පින්වත් සොයුරු සොයුරියන් ඒක රාශී විලා. ඉතින් මේ රැස් කරගත් උදාර පුණ්‍ය සම්පත්තිය ගටිකාර බ්‍රහ්මරාජයා සහම්පති සනන් කුමාර බ්‍රහ්මරාජයා සක්දිවිඳුන් සතරවරන් රජදරුවන් සිම්පත් දෙවිවරු ඉෂ්ඨකාමී දෙවිවරු ප්‍රදේශභාර පළාත් භාර දෙවිවරු ලෝකපාලක දෙවිවරු ගෞතම බුද්ධ ශාසනයේ හිත කැමැති සියලු දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. සුමන සමන් දිව්‍ය රාජයා ආලෝක දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් වරණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දෙහිමි රැකවරණයේ පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරුවනට සලසා දෙත්වා. සදහැවත් ජී පිරිසට සලසා දෙත්තා. විශේෂයෙන්ම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ 2008 ශිෂ්‍ය කණ්ඩායමටත් ඒ සොයුරු සොයුරියන්ට ඒ දෙවියන්ගේ දෙහිමි රැකවරණ සලසත්වා දිව්‍යෝ දුතුන් ධර්මය අවබෝධ කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කරගත් උදාර පුණ්‍ය සම්පත්තිය පරම පූජනීය මේ දහම් මඟ විවර කළ දුන්නු අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරුවනට මේ පින් අනුමෝදන් වේවා. අනගාരികා මෑණිවරුන්ට උපාසක දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. තුනුරුවනි අනන්ත ආශිර්වාදේ දෙවියන්ගේ දෙහිමි රැකවරණ සැලසේවා. සුවසේ බොහෝ කලක් දෙව් මිනිස් ලෝකයට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්න දෙවියන්ගේ දෙහිමි රැකවරණ සැලසේවා. ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කරගත් උදාර පුණ්‍ය සම්පත්තියේ පින්වතුන්ගේ උදාර බලාපොරොත්තුවක් තියෙන මීට වාසර 5කට පෙර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ 8 වන කණ්ඩායමේ අධ්‍යාපනය ලැබූ රත්නපුර බටුගෙදර ප්‍රදේශයේ විසූ 2015 දෙසැම්බර් මාස 8 වන දින දක්ෂිණ අධිවේගී මාර්ගයේ රියානුතරකින් මිය පරලොව ගිය බියංකා ජයංගී සෙනවිරත්න සෝයරියට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ පින්වත් දියණියට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම 2014 වසරේ මිය පරලොව ගිය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ 8 වන කණ්ඩායමේ අධ්‍යාපනය ලැබූ මඩකලපුවේ වාසය කළ මතුරා තමෝදරම් පිල්ලේ සොහොයුරියට මේ පින් අනුමෝදන් වේවා. දායකත්වයේ දරූ ශිෂ්‍ය කණ්ඩායමේ දරුවන්ගේ නමින් පවුලේ සියලු දෙනා නමින් මිය පරලොවගේ සියලු ඥාතීන්ට පරලොව සැපේ පිණිස මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. මේ වගේම රැස් කරගත් උදාර පුණ්‍ය සම්පත්තිය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ 2008 ශිෂ්‍ය කණ්ඩායමේ පින්වත් සොයුරු සොයුරියන්ට
උපකාර කළ සහ සම්බන්ධ වුණු සියලු දෙනාට, පවුල් සියලු දෙනාටමත්, ඒ වගේම ශිෂ්‍ය කණ්ඩායමේ දරුවන්ගේ සුජීවත්ව සිටින පින්වර දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් වේවා, නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. ඒ වගේම මේ දරුවන්ට උගන්වන සියලු ගුරුවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. දායකත්වයේ දරූ පවුල් සියලු දෙනාටම ශ්‍රද්ධා මාසික ධර්මදාන සියලු සමාජිකාවන්ට ශ්‍රද්ධාකාරී මණ්ඩල සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, අධ්‍යාපන කටයුතු සඵල වේවා, කරන කියන දෙහැමි කටයුතු සඵල වේවා, ධර්මය අවබෝධ කරගන්න මේ පුණ්‍ය සම්පත්තිය හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අද දවසෙත් අපට අනුකම්පාවෙන් මේ භාග්‍යවතුන් වහන්සේ වදාළ උත්තම ශ්‍රී සද්ධර්මයේ අපගේ පින්වත් ස්වාමින් වහන්සේ පෙන්වා වදාළ ඒ උතුම් ධර්මයේ ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ මුළු මහත් ලෝකයටම දායාද කොට ගනිමින් මේ මොහොතේ ධර්ම දානමය පින්කම ලෙසින් අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මයෝ නොවලහාම අපගේ පින්වත් ස්වාමින්වයන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් පින්වන්ත මහා සංඝරුවන සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමින්වයන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් අද සදැහැති දායකත්වයේ දරන්නට යෙදුන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ 2008 ශිෂ්‍ය කණ්ඩායමේ පින්වත් සොයිරු සොයිරියන් ඒ පිරිස අපි තාම දයාවෙන් සිහිපත් කරගන්නවා පින්වන්ත ඔබ හැමදෙනා සමග. ඉතින් පිනැති ඔබටත් අවස්ථාවක් තිබෙනවා මේ පරිද්දෙන් මේ උතුම් සදහම් පිළිසඳරෙහි සදැහැති දායකත්ව බරපැන වෙන් කරගනිමින් උතුම් ධර්ම දානමය පින්කම සිදු කරගන්න. 071 232 88 87 දුරකථන මාර්ගය ඔස්සේ ඒ පිළිබඳව කරුණු විමසමින් උනන්දු වෙන්න කියලා අපි තාම දයාවෙන් ඔබට ආරාධනා කරනවා. එහෙමනම් මේ ආපදා සම්පන්න කාලවකවානුව තුළ තුනුරුවන පාමුලට පැමිණ ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයෙන් අර්ථවත් වන උතුම් සත්පුරුෂ භූමිය පිළිබඳව විමසන්න, හදාරන්න, අනුමෝදන් වන්න, පිළිපදින්න හැමදිනාට වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් නැවත අපි ඔබ මුණ ගැහෙනම්. හැමදිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.